පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි ඔබත් සමග එකතු වෙනවා දෙවියන් වහන්සේගේ වචනය තුළ වර්තමානයේ මේ මොහොතේ නැත්නම් මේ දවසේ මේ කාලේ දෙවියන් වහන්සේ අපිට මොකද්ද කතා කරන්නේ අන්න ඒ සම්බන්ධව ඔබත් එක්ක බෙදා ගන්න මේ කතා බහට ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ අපිව ගමනක් එක්කන් යනවා. මම හිතනවා ඔයගලන්ට ඒක මේ වෙනකොට අවබෝධ වෙන්න ඕනේ. මිට ඉස්සලා බෙදලා තිබුණ නැත්තම්. මොකද දෙවියන් වහන්සේගේ මේ ගමන නැත්නම් උන්වහන්සේ අපිව අරන් යන මේ ගමන ඒක හරිම ඇඩ්වෙන්චරස්. මම දන්නේ ඒකට කියන සිංහල වචනේ මොකක්ද කියලා. හරි ත්‍රාසජනක නැත්නම් මම දන්නේ උද්‍යෝගිමත් මම දන්නේ ඒකද වචනේ මොකද්ද වචනේ කියලා. කොහොම හරි හරිම උද්‍යෝගිමත් ගමනක්. ඒකට හේතුව තමයි මේ ගමන හරි දුෂ්කරයි. ඒක ලේසි නෑ. හැබැයි දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා උන්වහන්සේ අපේ ඉදිරියෙන් ගිය නිසා උන්වහන්සේ අපිව උසුලාගෙන යන නිසා උන්වහන්සේ අපිත් එක්ක නිරන්තරයෙන් සිටින නිසා එන අභියෝග ප්‍රශ්න ගැටලු අභියෝග චැලෙන්ජස් මේ ඔක්කොම ජය ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසාම මේ ගමන හරිම ඉන්ටරෙස්ටිං. මේ ගමන හරිම උද්‍යෝගිමත්. ඉතින් අද දවසේ අපි දෙවියන් වහන්සේ මේ අපිට කතා කරන දේත් එක්ක සහ කතා කරපු දේවල් සමහර වෙලාවට මම දන්නවා ඔබලා අපිත් එක්ක යම්කිසි කෙනෙක් ගොඩක් කල් සම්බන්ධ වෙලා ඉන්නවා නම් මීට අවුරුදු 2-3කට කලින් ඉඳලා දෙවියන් වහන්සේ කියපුවා මේ වෙනකොට අපේ ඇසිදර අපිට ඉදිරිපිට ඉෂ්ට වෙනවා. විශේෂයෙන් සබාව උදෙසා. මම හිතන්නේ අන්‍ය භක්තිකයන් නැත්නම් ලෝකයට සිදු වෙනවා යයි කියපු දේවල් සිදු වෙන්න සූදානම් වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට සිදු වෙන්නේ විශේෂයෙන්ම උන්වහන්සේගේ සබාව උන්වහන්සේ පිළිවෙලකට දාන එක. put the house in order මම ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම. ඒ කියන්නේ ඔයාගේ ගෙදර හරි පිළිවෙලකට දාගන්න. ඒකයි වෙන්නේ. ඒතර උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේගේ සබාව. යේසුස් වහන්සේගේ සබාව. යේසුස් වහන්සේගේ සබාව. උන්වහන්සේ ගොඩනගන සබාව. උන්වහන්සේ පිළිවෙලකට දානවා. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් සිදු වෙනවා. සෙලවීම් සිදු වෙනවා. ස්ථානගත වීම සිදු වෙනවා. ගොඩාක් දේවල් සිදු වෙමින් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දකිනවා 1 පේතෘස් පොතේ 1 පේතෘස් 4:17 අපි පොඩ්ඩක් කියවමු. මම දන්නවා ගොඩක් අය මේක දන්නවා. නමුත් අපි කියවමු 1 පේතෘස් 4:17 ගොඩාක් දේවල් සිදු වෙන්න යනවා කියලා තියෙනවා. 17ට එන්න කලින් ඕගලන්ට පුළුවන් නම් කියවන්න ඉස්සරහට ඒකට උඩින් තියෙන දේ කතා කරන්නේ පීඩාව ගැන, දුක් විඳීම ගැන, සෆරින්. හරි. අන්න ඒක වෙන හේතුව තමයි මේ කතා කරලා කියන්නේ. දැන් මම දන්නවා ගොඩාක් අය මේ වෙනකොට වේදනාව විඳිනවා. ගොඩාක් අය මේ වෙනකොට පීඩාවක යනවා. ගොඩාක් අය මේ වෙනකොට ප්‍රශ්නවල යනවා. මම කතා කරන්නේ ක්‍රිස්තියානි අය. මොකද බයිබලය අපිට කියනවා ඔබ දෙවියන් වහන්සේගේ වචනයට අනුව නැත්නම් උන්වහන්සේගේ දේවත්වයට නැත්නම් සමාන උන්වහන්සේගේ දේව ස්වභාවයට හැරෙන්න දේව ස්වභාවය උන්වහන්සේගේ ස්වභාවය අප තුළ ඇති කරගන්න ඒ ජර්නි එකට යනවා නම් ඒකට ඔයා අතුල් වෙන දවසේ ඉඳලා ඔයාට පීඩාව තියෙනවා කියලා බයිබලයේ තියෙනවා. පාවුලුතුමා මෙතිමතිට කියනවා. එතකොට දේව භක්තියට අනුව ජීවත් වෙන්න යම්කිසි කෙනෙක් තීරණය කරාද ඕනෑ වෙනවද ඔහුට පීඩාව තියෙනවා කියලා කිව්වා. දැන් ඒක නිසා මොකද වෙන්නේ? අපිට යම්කිසි පීඩාකාරී නැත්නම් වේදනාකාරී නැත්නම් අසහනකාරී මම දන්නේ මොන වචනේ පාවිච්චි කරන්නද කියලා. ඒ වගේ අපිට කාලයක් තමයි මේ යන්නේ. ගොඩක් කාල ආරම්භ කරා. ඒතකොට සමහරට ඔයා හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මගේ ජීවිතේ මේ දේ සිදු වෙන්නේ? මොකද්ද මේකට උත්තරේ? එතකොට ඒ පීඩාව තුළ යන හේතුව තමයි මේ පේතෘස් කතා කරලා කියන්නේ. දැන් පේතෘස් තුමා මේ කතා කරන්නේ සභාවට. මේ කතා කරන්නේ කිතුණුවාට. කතා කරලා කියනවා මක් නිසාද? ඒ කියන්නේ දුක් විඳීම ගැන කතා කරලා. කියනවා මක් නිසාද? දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්න කාලය පැමිණ තිබේ. එතකොට දුක් විඳීමට හේතුව කියලා. හරි? නැත්නම් මේ පීඩාව, නැත්නම් මේ සෆරින්, නැත්නම් මේ පීඩනය අපි එහෙම කියමු. මේ මොන වචනේ කිව්වත් ඔයා ගින්දරක් තුලින් යනවා නම්
ඔයාට මේ වෙනකොට අභියෝග ගොඩක් තියෙනවා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් අරන් තියෙනවා. හරි. පේතෘස්තුමා කියන්නේ මේ දවස්වල මීට අවුරුදු 1900 ගානකට ඉස්සෙල්ලා කිව්වා කාලය ඇවිල්ලා තියෙනවා කියලා. මොකටද? දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්නවා. එතකොට ගෘහය කියලා අදහස් කරන්නේ මතක තියාගන්න. ඔයා පුද්ගලිකව ඔයාගේ ශරීරය, පුද්ගලිකව ඔයා දෙවියන් වහන්සේගේ ගෘහය. ඒ වගේම දෙන්නෙක් තුන්දෙනෙක් රැස් වෙනකොට ඒක පාරේ වෙන්න පුළුවන්, ඒක පාක් එකේ වෙන්න පුළුවන්, ඒක ගෙදරක වෙන්න පුළුවන්, ඒක කොහේ හරි වෙන්න පුළුවන්. දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ගෙදරක හරි කොහේ හරි රැස් වෙන තැන දේව ගෘහය වෙනවා. ඒ වෙලාවේ බිල්ඩින් එක නෙමෙයි, ගොඩනැගිලි නෙමෙයි. දෙවියන් වහන්සේ අතින් සෑදූ ගොඩනැගිලි වල වාසය කරන්නේ නැහැ. කොහෙද ඔයා රැස් වෙන්නේ? ඒ රැස් වෙන තැන දේව ගෘහය වෙනවා. ඒතකොට දේව ගෘහය කියන එක දෙකක් අදහස් කරනවා. එක කොරින්ති 3 එක විදිහක්, එක කොරින්ති 6 එක විදිහක්. දේව ගෘහය කියලා කියන්නේ ඔයාගේ ජීවිතය, නැත්නම් ඔයාගේ ශරීරය, සුද්ධාත්මයන් වහන්සේ වාසය කරන මාලිගාව. ඒ වගේම දෙන්නෙක් තුන්දෙනෙක් රැස් වෙන තැන දේව ගෘහය. ඒතකොට ඒ දේව ගෘහයේ සිට විනිශ්චය ආරම්භ කරලා තිනවා දෙවියන් වහන්සේ. ඒතකොට ඔයාගෙන් විනිශ්චය කියවම අදහස් කරන්න එපා කන්ඩම්නේෂන් එක නෙමෙයි. මේ කතා කරන්නේ සෙලවීම. එතකොට දෙවියන් වහන්සේ දේව ගෘහය සොලවනකොට විශේෂයෙන් මෙතන අදහස් කරන්නේ පුද්ගලිකව ඔයාට වඩා අර රැස් වෙන කණ්ඩායම, එක්ලීෂියා. හරි. එතකොට ඒ කණ්ඩායම උන්වහන්සේ මොකද කරන්නේ? සොලවනවා. එතකොට මොකද වෙන්නේ? කට්ටියක් වෙන් වෙනවා. හැබැයි ඒගොල්ලන්ට තාම මේ වෙනකොට පීඩාව ඇවිල්ලා නැහැ. නමුත් තව කට්ටියක් දෙනවස තෝරගෙන ඒ අයව මෝල්ඩ් කරනවා. ඒ අයව අච්චුවකට දාලා හදනවා වගේ හදනවා. ඒ අයගේ ස්වරූපය වෙනස් කරනවා. ඒ අයගේ ආකල්ප වෙනස් කරනවා. ඒ අයගේ සිතුවිලි, සිතන විදිහ, අන්න ඒ දේවල්, මානසිකත්වයන් වෙනස් කරනවා. ඒක වෙනස් කරනකොට ගින්දරක යනවා වගේ තමයි දැනෙන්නේ. ඒක තමයි ඔයාගේ ජීවිතේ සිදු වෙන්නේ. ඔයා දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන කෙනෙක් නම්, ඔයා දෙවියන් වහන්සේගේ රාජ්‍ය මුල් තැනට දාපු කෙනෙක් නම්, ඔයා දෙවියන් වහන්සේව මුල් තැනට දාලා ක්‍රියා කරන කෙනෙක් නම්, ඔයාගේ ජීවිතයේ මේ ලෝකේ කාරණාවල් ගැන ඔයා හිතන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කාරණාවල් මුල් තැනට දාලා ඔයා එහෙම හිතන කෙනෙක් නම්, එහෙම ක්‍රියා කරන කෙනෙක් නම්, ඔයාට පීඩාව තියෙනවා නම්, එහෙනම් ඒ දේ සිදු වෙන මේක නිසායි. මොකද්ද? ඔයාව දෙවියන් වහන්සේ මෝල්ඩ් කරනවා, නැත්නම් හදනවා. යේසුස් වහන්සේගේ ස්වරූපයට. ඔයාගේ සිතුවිලි, මානසිකත්වයන් ගොඩනගනවා. හැබැයි ඒ වගේම තමයි අනිත් අයට. දැන් මේ කාර්ය සිදු වුණාට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ සභාවේ ඉන්න දෙවියන් වහන්සේගේ අනට නැත්නම් උන්වහන්සේගේ මේ ක්‍රියාවලියට එකඟ නොවන තමන්ගේ කාරණාවල් ගැන සොයාගෙන, හැබැයි දෙවියන් වහන්සේව දන්න සෙනග. අන්න ඒ අයව දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න යනවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ විනිශ්චය ලෝකයට වන්ට යන්නේ. මේක තමයි පිළිවෙල. හරි. දැන් සිදු වෙනවා. නමුත් සිදු වෙලා දැන් අවසානයකට එන්ට යනවා. මේ අපේ පුද්ගලික ජීවිතවල අපේ ආකල්ප, අපේ සිතුවිලි, අපේ සිතුම් පැතුම්, අපේ දේවල් උන්වහන්සේගේ වචනයට අනුකූල කරගන්න, දෙවියන් වහන්සේගේ හදවතට එකඟ විදිහට ඔයාගේ හදවත හදාගන්න, දාවිද්ගේ හදවත වගේ. අන්න ඒ වගේ ඒ ආකල්පමය වෙනසක් ඇති කරන්න, මානසිකත්වයන්, මයින්ඩ්සෙට්ස් වෙනස් කරන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් ආවා සෑහෙන කාලයක් තිස්සේ. නම් දැන් ඒකේ අවසානයකට ඇවිල්ලා තිනවා. දැන් ඔබට ඒකේ ජයග්‍රහණය භුක්ති විඳින්න ආසන්න කාලයක ඔයා ඉන්නේ. හරි. මම ඒක ඔයාලට කියනවා, බය නැතුව මම කියනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඒක කියනවා. ඔබ ඒ කාල පරිච්ඡේදයේ අවසානයකට ඇවිල්ලා ඉන්නවා. ඔබ යටහත්ව සිටියා නම්, ඔබ මේ වෙනකොට දෙවියන් වහන්සේට යටහත්ව උන්වහන්සේගේ ක්‍රියාව ඔයා තුළ විශ්ට වෙන්න ඉඩ දීලා, ඔයාගේ සැලැස්ම නොවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔයාගේ ජීවිතේ ඉෂ්ට වෙන්න කියලා ඔයා එහෙම කියන කෙනෙක් නම්, ඔයාගේ ටෙස්ටිං පීරියඩ් එක, එහෙම නැත්නම් ඔයාගේ මෝල්ඩින් පීරියඩ් එක, නැත්නම් ඔයාව හදන, ඔයාව සකසන ඒ කාල පරිච්ඡේදයේ අවසානයකට ඇවිල්ලා තියෙනවා. ඒකම ඊළඟ කාල පරිච්ඡේදේ පටන් ගන්න යනවා. ඒකත් අදාළ වෙන්නේ සභාවට. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. විනිශ්චය දේව ගෘහයේ සිට ආරම්භ වෙන්න යනවා. දැනටමත් ආරම්භ වෙලා. හරි.
එතකොට ඒ විනිශ්චයේ මුල් කොටස තමයි මම සඳහන් කරේ. උන්වහන්සේට කැමති කට්ටිය, උන්වහන්සේ ආදරය කරන කට්ටිය සහ උන්වහන්සේට ආදරය කරන කට්ටිය. යේසුස් වහන්සේට ආදරය කරන අය කවුද? උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන අය. උන්වහන්සේගේ විවස්ථාව රකින්න අය. යේසුස් වහන්සේගේ විවස්ථාව රකින්න අය. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින් යේසුස් වහන්සේගේ කාරණාවල් මුල් තැනට දාලා තමකම නසා අන් සියලු දේ අතහැර මේ ලෝකේ බැඳීම් වලින් මිදිලා යේසුස් වහන්සේ අනුව එන අය තමයි උන්වහන්සේට ආදරේ. අනිත් අය ආදරේ කිව්වට උන්වහන්සේ ආදරේ නැහැ. යේසුස් උන්වහන්සේ මේ කතාව කිව්වා. යම් කෙනෙක් මට ආදරේද ඒ කෙනා මගේ ආඥා ආරක්ෂා කරයි. හොඳයි. දැන් ඒ නිසා මොකද වෙන්නේ? ඊළඟ පියවරට යන්න දෙවියන් වහන්සේ මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. ඒ ඊළඟ පියවර ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. මොකද ඔබගේ ජීවිතයේ සිදුවෙන කාරණාවල් ගැන කුඳුරන්න එපා. කතා කරන්න එපා. මම ඒක මං හිතන්නේ ඊයේ පෙරේද කතා කරා. කුඳුරන්න එපා. උන්වහන්සේට කම්ප්ලේන් කරන්න එපා. ප්‍රශ්න කරන්න එපා. නිශ්ශබ්ද වෙන්න. හරි. අපි ඊයේ කතා කරා ඒක. නමුත් අද අපි කතා කරන්න යනවා දෙවියන් වහන්සේ කොහොමද ඊළඟ පියවර තබන්ට යන්නේ සභාව ඇතුළෙම. මෙන්න මේ කණ්ඩායමට. අපි පෙරලමු හොසියා පොතට. හොසියා පොතේ සමාවෙන්න. හොසියා 8 වෙනි පරිච්ඡේදය. හරි. හොසියා 8 සමාවෙන්න. හොසියා 8 සමාවෙන්න. right. හොසියා 8:1. හොසියා 8:1. කතාව කරලා කියනවා මෙන්න මෙහෙම. හොර නෑව නුඹේ මුඛයට තබන්න. රාජ අලියා මෙන් ස්වාමින් වහන්සේගේ ගෘහයට විරුද්ධව සතුරා එන්නේ. සතුරා එන්නේ. මෙහෙම කියන්නම්. He shall come like an eagle against the house of the Lord. හරි. එතකොට මේ he කියලා කිව්වහම මෙතන සතුරා කියන එක මෙතන වරහන් ඇතුලේ දාලා තිබුණාට ඒක ඇත්තට ඒක නෙමෙයි අදහස් කරන සතුරෙක් තමයි එන්නේ. නමුත් ඒ එන්නේ දෙවියන් වහන්සේගේ අනපිට. ඒක ඇත්තටම දෙවියන් වහන්සේගේ ගෘහයට විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේම ක්‍රියාව. හරි. කියනවා හොරණෑව නුඹේ මුඛයට තබන්න රාජාලියමෙන් ස්වාමින් වහන්සේගේ ගෘහයට විරුද්ධව උන්වහන්සේ එනවා කියලා තියෙනවා. ඒතර උන්වහන්සේ කියන්නේ අදහස් කරන්නේ උන්වහන්සේ කණ්ඩායමක් එවනවා. දැන් මේ කතා කරන්නේ බබිලෝනි ආක්‍රමණය, අසිරියානු ආක්‍රමණය මෙන්න මේවා. නමුත් මේක ආත්මිකව අදාළයි. හරි. මේක ආත්මිකව අදාළයි. දැන් මම ආත්මිකව අදාළ කරගන්න ඕන නිසා මම කියවන්නම් දෙකම කියවලා මම අර්ථකථනය කරන්නම්. ඒකේ කියනවා මක්නිසාද ඔව්හු. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ. මාගේ givisuma කඩකොට මාගේ විවස්ථාවට විරුද්ධව කැරලි ගැසුවෝය. දැන් මේ මම කිව්වා ස්වභාවිකව පරණ givisuma මෝසස්ගේ givisumට විරුද්ධව යුදෙව්වන් ක්‍රියා කරා. ඒ වගේම විවස්ථාවට විරුද්ධව කැරලි ගැහුවා. දැන් ඒක තමයි හේතුව කියලා කියන්නේ. ඒතර ඊළඟ පදේ කියනවා මාගේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වන අපි ඔබව අඳුනමුව කියා ඔවුන් මට මොර ගසනවා ඇත. හරි. දෙවියන්සේ කතා කරලා කියන්නේ. දෙවියන්සේ කතා කරලා කියනවා Israel will cry to me, my God we know you. අපි ඔබ වහන්සේව දන්නවනේ. දැන් මේක තමයි වර්තමාන සභාව ගැන දෙවියන් වහන්සේගේ අදහස සමස්ත සභාව ගැන. හරි. සමස්ත සභාව ගැන. මොකද හේතුව? උන්වහන්සේ කතා කරලා කියනවා අපි ආපහු යන් එකට පළවෙනි පදය. ඒකේ කියනවා මක්නිසාද ඔව්හු මාගේ givisuma කඩ කළේය. givisuma කඩ කරා. මොකද්ද? යේසුස් වහන්සේ අපිත් එක්ක givisumක් ඇති කරගත්තා. ඒක සදාකාලික givisumක්. යේසුස් වහන්සේ අපිත් එක්ක ඇති කරගත්තේ. ජෙරමියා කතා කරපු, යෙසායා කතා කරපු අලුත් givisuma. හරි. අපේ හදවතත් එක්ක උන්වහන්සේ ඇති කරගත්තා. givisuma. දැන් ඔයා givisumට ඇතුල් වුණේ මොන වෙලාවේද? ඔයා යේසුස් වහන්සේව පිළිගත්ත වෙලාවේ, ඒ වගේම බෞතිස්මයට කීකරු වෙච්ච වෙලාවේ, ඒ වතුරට බැස්ස වෙලාවේ ඔයා givisumට ඇතුල් වුණා. හරි. givisumට ඇතුල් වුණා. යේසුස් වහන්සේගේ ලේ වලින් පිරිසිදු වෙච්ච වෙලාවේ. ඒ givisumට ඇතුල් වුණා. මොකද්ද givisuma?
ඒක මම හිතන්නේ මම ගිවිසුම ගැන කතා කරා මීට කලින්. ඒ ගිවිසුමේ යේසුස් වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා මාගේ සෙනග මාගේ ගිවිසුම කඩ කරලා තියෙනවා. ඒතර දෙවියන් වහන්සේ ඇති කරගත්ත ගිවිසුම. මොකද්ද ගිවිසුම? උන්වහන්සේ අප සමග සිටිනවා. උන්වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේව දෙනවා. උන්වහන්සේ අපිට සාසනයක් පිළියෙල කරනවා. උන්වහන්සේ නැවත අපිව රැගෙන යන්න එනවා. උන්වහන්සේ අපිත් එක්ක සදාකාලිකව ජීවත් වෙන්න යනවා. මේ ඔක්කොම දේවල් කිව්වා. මේ එයාගේ කොටස. ඒකට පාපය වාට තිබෙන බාධකේ තමයි පාපය. ඒකට මම වන්දිය ගෙවනවා, කුරුසේ මැරෙනවා. ඒ දේවල් ඔක්කොම උන්වහන්සේගේ කොටස. නමුත් අපේ කොටස තියෙනවා. ගිවිසුමේ අපේ කොටස. ඒක තමයි අපි කීකරුව. දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ දුන්න ආඥාවලට කීකරුව. අපි ගමන් කරනවා කියන එක. පටු මාර්ගයේ ගමන් කරනවා කියන එක. අපි අපේ මේ මාංශික වූ ස්වභාවය මරා දමා ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන සාධන ලද අලුත් ස්වභාවය රැගෙන අපි යනවා. ඒක තමයි අපේ කොටස. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේගේ සෙනග ඒ කොටස නැත්තම් ඒ ගිවිසුමේ ඒගොල්ලන්ගේ නැත්තම් මිනිස්යාගේ නැත්තම් සභාවේ කොටස කඩ කරලා තියෙනවා. නැත්තම් ගිවිසුම කඩ කරලා තියෙනවා. අපි එකඟ වුණා ඒකට. ඔයා බෞතිස්ම වෙනකොට ඔයාට කිව්වේ නැත්තම් ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි කියලා. මොකද රෝම 6 අපි දකිනවා පැහැදිලිව තියෙනවා බෞතිස්මේදී මොකද වෙන්නේ? ඔයා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට බෞතිස්මය ලබනවා. හරි. එතකොට ඔයාගේ කමට ඔයා මැරෙන්න අවශ්‍යයි. ඒක ඔයා කළේ නැත්නම් ඒක ඔයාගේ වැඩක්. හැබැයි ඒක තමයි ගිවිසුම. ඒකට තමයි බෞතිස්ම වුණේ ඒකට. ඒතර මගේ කමට මැරෙන එක ගැන එකඟ වෙලා බෞතිස්මයට එකඟ ඇතුළු වුණාට පස්සේ ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා නම් මොකද්ද කරලා තියෙන්නේ? ගිවිසුම කඩලා. මොකද අපිට බයිබලේ පුරාවටම අලුත් ගිවිසුම පුරාවටම කියනවා නුඹලාට අයිති නැත. නුඹලාව මිලදී ගත්තා කියලා තියෙනවා. නුඹලාටම අයිති නැත. මිලදී ගත්තා කියලා කියනවා. එතකොට ඒ මිලදී ගත්තා මොකටද මිලදී ගත්තේ? යේසුස් වහන්සේ උදෙසා උන්වහන්සේගේ ලේබලින් මිලදී ගත්තා අපිව උන්වහන්සේගේ සෙනග වෙන පිණිස. ඒතර යේසුස් වහන්සේගේ සෙනග කියලා කියන්නේ උන්වහන්සේගේ සහෝදරයෝ කියන එක. අපි දකිනවා රෝම 8:29 කතාව තියෙනවා. හරි. ඒතර මේ ගිවිසුම මොකද කරලා තියෙන්නේ? සබාව සමස්තයක් විදියට කඩලා තියෙනවා. ඒක තමයි උන්වහන්සේ කතා කරලා කියන්නේ. ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ විවස්ථාවට විරුද්ධව කැරලි ගහනවා. මොකද්ද කැරලි ගහන්නේ? මොකද උන්වහන්සේගේ විවස්ථාව? ඉස්සෙල්ලා අපි අහමු උන්වහන්සේගේ විවස්ථාව මොකද්ද කියලා. උන්වහන්සේගේ විවස්ථාව තමයි උන්වහන්සේ කිව්වා මා නුඹලාට ප්‍රේම කරාක් මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපළ. ඒතර ඒ ආදරය ගැන අර්ථකථනය කරන 1 කොරින්ති 13. මොකක්ද ආදරය කියන්නේ? ප්‍රේමය ඉවසිලිවන්තයි. ප්‍රේමය තමන්ගේ කාරණාවල් සොයන්නේ නැහැ. ප්‍රේමය බොහෝ දේ ඉවසනවා. ඒ බොහෝ දේ දරා ගන්නවා. සියලු දේ විශ්වාස කරනවා. මේ තමයි ප්‍රේමය. ඒතර ඒ ප්‍රේමය අනිත් අයට දක්වන්න අපි එකඟ වෙලා තියෙනවා. මොකද යේසුස් වහන්සේ අපිට මේ ප්‍රේමයෙන් ප්‍රේම කරපු නිසා. ඒතර ඒක තමයි අපේ කොටස. ඒතර ඒක තමයි විවස්ථාව උන්වහන්සේ දුන්න. අපිට දුන්න විවස්ථාව තමයි ආඥාවන්. ඒ ආඥාවන් ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව. ගලාති 6:2 කතා කරලා කියනවා නුඹලා එකිනෙකාගේ බර උසුලා මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව සම්පූර්ණ කරපළා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාවක් තියෙනවා. මෝසස්ගේ විවස්ථාව වගේම. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මෝසස්ගේ විවස්ථාව සම්පූර්ණ කරලා උන්වහන්සේගේ විවස්ථාවක් දුන්නා. හැබැයි යේසුස් වහන්සේ කියනවා මාගේ වියගහ සැහැල්ලුයි කියලා. හරි. මාගේ වියගහ අරගන්න කියලා කියනවා. එතකොට විවස්ථාව මෝසස්ගේ විවස්ථාව යුදෙව්වන්ට වියගහක් වුණා වගේ සමහර වෙලාවට සමහර අවස්ථාවලදී යේසුස් වහන්සේගේ විවස්ථාව වියගහක් වෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා මාගේ වියගහ සැහැල්ලුයි කියලා. මොකද උන්වහන්සේ මහ ලොකු දෙයක් කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේගේ විවස්ථාව ඉෂ්ට කරන පිණිස නැත්නම් එකිනෙකාට ආදරය කරන පිණිස, එකිනෙකාගේ බර උසුලන පිණිස, දෙවියන් වහන්සේගේ ස්වභාවයට හැරෙන පිණිස, මේ සියලු දේ කරන පිණිස ශුද්ධාත්මයන්න් වහන්සේව ඔබ මා තුල ජීවත් වෙන පිණිස උන්වහන්සේ ලබා දුන්නා. එතකොට ඒ නිසා
අපිට මේ ක්‍රියාව කරන්න එච්චර ලොකු බරක් වෙහෙසක් නැහැ. අවශ්‍ය වෙන්නේ යටහත්කම සහ යටත්කම සහ කීකරු වීම. යටහත්කම තියෙන්න ඕනේ, යටත්කම තියෙන්න ඕනේ, කීකරුකම තියෙන්න ඕනේ. ඔයා අහංකාර වුණොත්, ඔයා අහංකාර වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔයාගේ කාරණාවල් විතරක් ගැන හිතමින් ඔයා ප්‍රශ්න කරන්න ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා අහංකාරයි කියන එක. ප්‍රයිඩ් එක වගේ. මට මෙහෙම වෙන්න වටින්නේ නැහැ. එහෙම ආකල්ප තියන්න එපා. ඒක වැරදි. යටත් වෙන්න, යටහත් වෙන්න. මොකද අපිට බයිබලයේ කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ බලවත් වූ හස්තයේ යටත් වෙන්න එවිට නිසි කලදී උන්වහන්සේ නුඹලාව ඔසවනවා කියලා. උසස් කරනවා කියලා. හරි. එතකොට මේ හොෂියා පොතේ කතා කරලා කියන්නේ හොෂියා. හොර නැව මුකේට තියන්න. හරි. ඒ කියන්නේ ඊළඟ පියවරට උන්වහන්සේ යන්න ලෑස්ති. හරි. ඊළඟ පියවරට යන්න ලෑස්ති. මොකක්ද ඊළඟ පියවර? මෙන්න ස්වාමීන් වහන්සේගේ ගෘහයට විරුද්ධව රාජාලියෙක් වගේ ඔහු වෙනවා කියලා තියෙන්නේ. හරි. කවුද ඔහු? දෙවියන් වහන්සේ එවන කෙනා. සතුරා කියලා තියෙනවා. නැත්නම් සතුරාට ඉඩ දෙනවා කියන එක. සතුරාට ඉඩ දෙනවා දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව ක්‍රියා කරන්න. මක් නිසාද ඔව්හු මාගේ givisuma කඩකොට මාගේ විවස්ථා විරුද්ධව කැරලි ගැසුවේ. විනිශ්චය හරියට එන්නේ අවසානයේදී. හැබැයි උන්වහන්සේ මොකදනද කරන්නේ? සභාව ඇතුලේ ඉන්න අයව අන් අය ඉදිරියේ දෙවියන් වහන්සේගේ හරි සෙනගව කැපිලා පේන නැත්නම් උන්වහන්සේගේ සෙනග වෙන් කරලා පෙන්වන පිණිස අනිත් අයට උන්වහන්සේ විනිශ්චයක් ගේන්න යනවා. කොහොමද ඒක වෙන්නේ? ඊළඟ පදේ දෙකේ කිව්වා දෙවෙනි පදේ කියනවා ඒ අය කතා කරලා කියනවා දෙවියන් වහන්සේ අපි ඊශ්‍රායල් සෙනග අපි ඔයාව දන්නවනේ කියලා. ඉතින් යේසුස් වහන්සේලත් එහෙම තමයි කියන්නේ අපි. ගොඩක් අය ඒසන්සම කිව්වා ඒ දවසේදී ගොඩක් අය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ පාරවල් වල කතා කරානේ. ඔබ වහන්සේ මෙහෙම කරානේ. ඔබ වහන්සේගේ මේසවල අපි කෑවනේ. බිව්වනේ. එහෙම කතා කරලා කියනවා. හරි අපි අඳුනනවානේ. හරි. ඊළඟ මොකද කියන්නේ දෙවියන් වහන්සේ? ඊළඟ පදේ. හොසියාට 3. ඊශ්‍රායල් වනාහි යහපත එපා කළේය සතුරා ඔහු පස්සේ එළවාගෙන යනවා ඇත. දැන් සතුරා ඔහු පස්සේ එළවාගෙන යනවා කියලා තියෙනවා. සතුරා කියලා කිව්වම අපි ආපහු යන් 1 පේතෘස් පොතට. 1 පේතෘස් පොතේ අපි දකිනවා සතුරා. හරි. සමා වෙන්න. මගේ හොඳයි පේතෘස් කතා කරලා කියනවා මට මේ වෙලාවේ හොයාගන්න බෑ. මට අමතකයි මේ වෙලාවේ. නුඹලාගේ සතුරාවන යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබ ඇවිදිනවා කාවද ගිලගන්නේ කියලා බලාගෙන. හරි? ඒක මම දන්නවා ඔයගොල්ලෝ දන්නවා කියලා. ඔයගොල්ලෝ කියවලා තියෙනවා ඒක. 1 පේතෘස් පොතේ ඒක තියෙනවා. මට මේ වෙලාවේ හොයාගන්න බෑ. හරි? කමන්නේ. කවුද මේ සතුරා? යක්ෂයා. සතුරාගේ ක්‍රියාව. එතකොට සතුරා ඔහු පස්සේ එළවාගෙන යනවා ඇත කියලා දෙවියන් වහන්සේ කියනකොට මේ වෙන්නේ දෙවියන් වහන්සේ දාලා තිබිච්ච හෙජ් එක නැත්තම් රැකවරණ නැත්තම් ඒ ආවරණය දෙවියන් වහන්සේ අයින් කරනවා කියන එකයි. ඇයි එහෙම කරන්නේ? උන්වහන්සේගේ වචනයට විරුද්ධ වෙච්ච නිසා. උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරලි ගහපු නිසා. ඒ කොහොමද කරේ? අනේ අපිට හරි අමාරුයි මේක කරන්න බෑ. මට අර මිනිහට ආදරය කරන්න බෑ. මට සතුරුකම් කරන කෙනාට මට යහපත කරන්න බෑ. ඒක මෙහෙම කියනකොට මොකද දන්නවද වෙන්නේ? ඔයා දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරලි ගහනවා. ඒකයි ඔයා කරන්නේ. ඒක givisuma කඩනවා. මොකද givisumේ ඔයා කිව්වා මම
මා උදෙසා තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ. මම ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට තමයි බෞතිස්ම වුණේ කියලා තමයි බෞතිස්මය ලැබුවේ. හරියට බෞතිස්මය ලැබුවා නම් හරි වතුරේ ගිහිල්ලා ඒ දේ ලබා ගත්තා නම් ඔයා කරේ ඒ වෙලාවේ ඒකයි. ඔයා කරේ උන්වහන්සේගේ මරණයට බෞතිස්ම වුණා. ඒතර ඊට පස්සේ ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා නම් ඔයාගේ කාරණා වෙනුවෙන් තමන්ගේ කාරණා වෙනුවෙන් ජීවත් වෙලා ඒ ගැන කනස්සලු වෙලා ඒ ගැන කම්ප්ලේන් කරලා ඒ ගැන කෙඳිරි ගන්නවා නම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? උන්වහන්සේගේ givisuma කැඩුවා විතරක් නෙමෙයි උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරලි ගැහුවා වෙනවා. හරි. මේ අමතක කරන්න එපා. අපි අදහන දෙවියන් වහන්සේ තමයි ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්, මෝසස්ගේ දෙවියන් වහන්සේ. දානියෙල්, දාවිද්, දානියෙල් මේ අයගේම දෙවියන් වහන්සේ. නෙහෙමියා, හගයි, සැකරියා මේ අයගේ දෙවියන් වහන්සේ. එතකොට මේ දෙවියන් වහන්සේවම තමයි අපි අදහන්නේ. මේ හොෂියා අදහපු දෙවියන් වහන්සේම තමයි අපි අදහන්නේ. වෙනසක් නැහැ. උන්වහන්සේ මෝසස් හරහා ඒ දෙව්වන්ට givisුමක් දීලා තිබුණා. යේසුස් වහන්සේ හරහා අප සියලු දෙනාට givisුමක් දීලා තිබුණා. තියෙනවා සමාවෙන්න. අපි දැන් ඉන්නේ අන්න ඒ givisුම තුල. යේසුස් වහන්සේ ඇති කරගත්ත givisුම තුල. හරි. යේසුස් වහන්සේ ඇති කරගත්තා වූ givisුම තුල තමයි අපි ඉන්නේ. ඒතර ඒ givisුම එපා කරලා කඩලා යහපත එපා කරලා යහපත කියලා කියන්නේ මොනවද? යහපත එපා කරලා තියෙනවා. කොහොමද එපා කරලා තියෙන්නේ? අපි ආපහු යන් 1 පේතෘස් 4:17ට මම එතන පොඩ්ඩක් යමක් පෙන්නන්න. 1 පේතෘස් 4 අපි 17 කියවන්නේ 18 කියවන්න. 18 දාන්න. හරි. 18 කියනවා දැන් ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞකාරයාද කොතන පෙනේද? කොහේ ඉඳීද? හරි. දැන් ඒක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ ගැන ඕගොල්ලෝ හිතන්න. ඊළඟ පදේ. එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ. දැන් මේ හොඳට බලන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ. ඒ කිව්වම පීඩා විඳින්නෝ මොකද කරන්නේ? යහපත කරමින් දැන් බලන්න යහපත කරමින් අපිට ක්‍රියාවක් තියෙනවා. අපිට යමක් කරන්න තියෙනවා. යහපත කරමින් විශ්වාස මැවුම්කාරයන්න්ට තමන්ගේ සෝල් එක බාර දීත්වා. තමන්ගේ ප්‍රාණය. මෙතන ආත්මය කියලා තියෙනවා. ආත්මය තමයි සිංහල භාෂාවේ හරි වචන. නමුත් ඒක ප්‍රාණය කියන එක. හරි. සෝල් එක බාර දෙත්වා යහපත කරමින්. එතකොට අපි දුක් විඳිනකොට යහපත කරන්න අවශ්‍යයි. හැබැයි මෙතන කතා කරලා කියනවා හොෂියා මොකද්ද කතා කරලා කියන්නේ? හොෂියාට ඒ අය යහපත ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියන්නේ යහපත් ක්‍රියා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දුක් විඳිනකොට හරි ඔයා දෙවියන් වහන්සේගේ යහපත් ක්‍රියා කියලා කියන්නේ අනේ වරදවල තේරුම් ගන්න එපා. මේ ඔයා දාන දෙන එකවත් ඔයා දුප්පතුන්ට කෑම දෙන එකවත් අනේ ඒව නෙමෙයි. ඒවා අතුරුඵල. යහපත් ක්‍රියා කියලා කිව්වහම ඒව නෙමෙයි. ඔයා එක එක්කෙනාට උදව් කරන එක නෙමෙයි. ඒ කියන්නේ සල්ලි දීලා හරි මොනවා හරි දීලා ඒක නෙමෙයි. යහපත් ක්‍රියා කියලා කියන්නේ ආත්මයන්න් වහන්සේ ඔයා තුල ගොඩ නැගිලා ඒ ආත්මයන්න් වහන්සේගේ ඵල fruit of the spirit ඔයා තුලින් ප්‍රකාශ වෙනකොට අන් අය කෙරෙහි ඔයා දක්වන ආකල්පය සිතුවිලි කතාබහ ප්‍රේමය ප්‍රීතිය සමාදානය ගුණවන්තකම ඉවසිලිවන්තකම යහපත්කම මෙන්න මේවා අන්න ඒවා අන්නයට දක්ව ඒක තමයි යහපත් ක්‍රියා කියලා කියන්නේ. අන්න ඒවා තමයි ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා කියලා ලිදරව පොතේ අන්තිමට කියන්නේ. ඒක තමයි සිහින් සිනිඳු වස්ත්‍ර වෙන්නේ. හරි. එතකොට ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා මොනවද?
අර ශුද්ධාත්මයන්න් වහන්සේ ඔයා තුල සම්පූර්ණ වීම නිසා ඔයාගේ ජීවිතය තුලින් සිදුවෙන ක්‍රියාව. හරි. අන්න ඒ යහපත කරමින් ඉන්න කියලා පේතුරුස් කියනවා දුක් විඳීම එනකොට පීඩාව තියෙන වෙලාවේ ඔයා ගින්දරක ඉන්න වෙලාවේ ඔයා තුල ඒ යහපත් ක්‍රියා ඇති වෙනවා. ඒතර යහපත් ක්‍රියා කරමින් විශ්වාසවන්ත වූ මැවුම්කාරයාට Tamanගේ සෝල් එක බාර දෙන්න කියලා තියෙනවා. ඔයාගේ සෝල් එක බාර දෙන්න කාටද? විශ්වාසවන්ත වූ මැවුම්කාරයාට. ඒක තමයි පේතුරුස් කිව්වේ. හැබැයි මේ ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ කියනවා යහපත එපා කළා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? සතුරා ඔහු පස්සේ එළවනවා. ඔයා යහපත කරන්නේ නැත්තම් මම මෙහෙම කියන්න. සමහරට ඔයා ගින්දරක් තුල යනවා ඇති. ඔයා මහා පීඩනයක් තුල යනවා ඇති මේ වෙනකොට. හැබැයි ඔයා ඒක තුල කෙඳිරි ගාමින් කම්ප්ලේන් කරමින් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරමින් ඔයා තුල දෙවියන් වහන්සේගේ ස්වરૂපය හැදෙන එක ක්‍රියා කරනවාට වඩා ඔයා චෝදනා කරමින් ඉන්නවා නම් එහෙනම් ඔයා තුල යහපත් ක්‍රියා සිදු වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? සතුරා ඔයාගේ පස්සේ එළවනවා. තවදුරටත් දෙවියන් වහන්සේගේ පීඩාවට වඩා ඊට පස්සේ මොකද වෙන්නේ? සතුරා ඔයාව ගිල ගන්න තත්ත්වයටපත් වෙනවා. අන්න ඒක තමයි පේතුරුස් කිව්වේ. උඹලාගේ සතුරා වන යක්ෂයා කාවද ගිල ගන්න කියලා බලාගෙන ඉන්න ඔබ මොකද? දෙවියන් වහන්සේ පොඩ්ඩක් ඉඩ හරිනවා යක්ෂයාට සමහර දේවල් කරන්න. උන්වහන්සේ කියනවා මෙතනින් එහාට බෑ. ඒ පොඩ්ඩ විතරයි. හැබැයි ඔයා ඒ පොඩ්ඩ එන වෙලාවේ ඒ පීඩාවේ ටික එන වෙලාවේ දෙවියන් වහන්සේට යටත් වෙලා ඔයාගේ අතුලාන්තයේ ස්වභාවය වෙනස් කරගන්න ඒ දෙවියන් වහන්සේගේ අභිප්‍රායට යටත් වෙලා ඔයාගේ සෝල් එක දෙවියන් වහන්සේට බාර කරමින් උන්වහන්සේගේ සලස්ම විදිහට උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරයට ඔයා තුල ක්‍රිස්තුස් වහන්සේ සෑදෙන ඒ ක්‍රියාවලියට ඔයා විරුද්ධව ක්‍රියා කරනවා නම් කැරලි ගහනවා නම් එහෙනම් සතුරා ඔයා පස්සේ එළවගෙන යනවා. දෙවියන් වහන්සේ කියනවා සතුරා ඔයා පස්සේ එළවනවා. මොකද ඔයා යහපත එපා කළ නිසා. යහපත එපා කළ නිසා. මේක සීරියස් මගේ සහෝදරයා සහෝදරිය. මේක සීරියස්. හොසියා 8 ඊළඟ පදේ 4 වෙනි පදේ. ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත් කරගත්තෝය. සභාව ඇතුලේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නැතුව අද බොහෝ තැන්වල සභාවල නායකයෝ පත් වෙන්නේ වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන්. මම එකක් පැහැදිලිව කියන්න කැමතියි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. වැඩි දෙනාගේ කැමැත්ත, වැඩි ඡන්ද නැහැ. මොකද වැඩි ඡන්දයට ගියොත් එහෙම මිනිස්සුන්ගේ කැමැත්තටයි ක්‍රියාත්මක වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. හැම වෙලාවෙම මිනිස්සුන්ගේ කැමැත්ත වුණේ දේව කැමැත්තට ප්‍රතිවිරුද්ධ දේ දෙවියන් වහන්සේගේ සෙනග වුණත්. දෙවියන් වහන්සේගේ සෙනග වුණත් ක්‍රියාකලේ දේව කැමැත්තට විරුද්ධව. ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ කැමැත්ත කරන්න ගිය වෙලාවේදී හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා දෙනසි කියනවා ඔව්හු මොකද කරේ? මාගේ කැමැත්ත නැතු දෙවියන් වහන්සේ කැමැත්ත වැඩක් නැහැ. අපි කැමතියි මෙයාට. මොකද එයා අපිට අහන්න ආස දේ කියනවා. ඒ නිසා එයා අපේ නායකයෙක්ට පත් කරගන්නවා. මට හරි කම්ෆර්ටබල්, මට හරි කැමතියි එයාට. මොකද එයා මට ආස කරන දේ කියනවා. මට අහන්න ඕන දේ කියනවා. මගේ කනට මී පැණිවක් කරනවා. අන්න ඒක නිසා මම එයාව රජ හැටියට නැත්නම් නායකයෙක්ට පත් කරගන්නවා. දෙවියන් වහන්සේ විසින් පිළි නොගත් අධිපතීනුත් එය පත් කරගත්තා. ඒ නිසා උන්වහන්සේ කතා කරලා කියනවා ඔව්හු සිඳ දමන පිණිස සිඳ දමන ලෙස තමන්ගේ රන් රිදී වලින් දේව රූප සාදාගත්තා කියලා. දැන් අපි දන්නවා අපි දේව රූප හදාගන්නේ නැහැ චර්ච් එක ඇතුලේ.
හැබැයි රන් රිදී වලින් තව දේවල් කරනවා. හිත ඇතුලේ රූප හදා ගන්නවා. රූප නමස්කාරය කරනවා. රූප නමස්කාරය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්න මොන දේ වුණත් රූප නමස්කාරය. හැබැයි අද සභාවේ මුල් තැනට ඇවිල්ලා තියෙන්නේ මුදල්. රන් රිදී මුදල්. හරි. ඒක තමයි දෙවියන් වහන්සේගේ ස්ථානය අරන් තියෙන්නේ. හැම තැනම කතා කරන්නේ මුදල් ගැන. විවිධ කාරණාවලට මුදල් එකතු කරනවා. බලහත්කාරයෙන් ගන්නවා. දැන් අපි රූප සාදා ගන්නවා කියලා අදහස් කරාම ඔයා හිතනවා නම් දේව රූප කියලා විතරක් කියලා. මෙතන කතා කරන්නේ රන් රිදී වලින් idols කියලා තියෙන දේව රූප කියන වචනයට වඩා idols. they made idols for themselves. ඒ idol වෙන්නේ රූපය වෙන්නේ සමහර වෙලාවට මුදල් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ එක පැහැදිලිව කියනවා. නුඹට දෙන්නෙකුට සේවය කරන්න බෑ. නුඹට මුදල් වලටත් ස්වාමිවරු දෙන්නෙකුට සේවය කරන්න බෑ. දෙවියන් වහන්සේටත් මුදල් වලට. මැමොන් කියන්නේ මුදල් වලට අධිපති ඒ දෙවියන්. එතකොට මුදල් සම්බන්ධ දෙවිවරුන්ට සේවය කරන්න බෑ. මුදල් ගන්න පිණිස. හරි. ආත්මික දේ වාට දෙන්න බෑ. දෙවියන් වහන්සේට සේවය මේ දෙක එකපාර වෙන්න බෑ. දෙකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. මේ සෙනග මොකද්ද කරලා තිබුණේ? මුදල් මුල් තැනට දැම්මා. සබාව අද මුදල් මුල් තැනට දාලා තියෙනවා. හරි. මේ ස්වභාවයම සබාව තුල තියෙනවා. right. ගොඩක් දේවල් කතා කරලා කියනවා. අටවෙනි පදේ කියන්නේ. අටවෙනි පදේ දාන්න. මම ඉල්ලන ඕගොල්ලන්ගෙන් ඉතුරු ටික කියවන්න. හරි. ඊශ්‍රායල් ගිලිනු ලැබීය. දැන් ඔව්හු ජාතීන් අතරේ අප්‍රිය වූ භාජනයකට සමාන වී තිබේ. වෙසල්. හරි. ගිලගනු ලැබ සිටිනවා මම එහෙම කියන්න. ගිලිනු නෙමෙයි ගිලගනු සොලෝඩා. ඊශ්‍රායල් කියන එක දැන් ගිලගනු ලැබලා තියෙනවා. මම ඔයගලන්ගෙන් ඉල්ලනවා මම මේ කියන දේ මම කියන නිසා පිළිගන්න එපා. ඔයා විමසන්න. මම මේ කියන දේ ඇත්තද නැද්ද බොරුද කියලා. වර්තමාන සමස්ත ලෝකේ සභාව මුළු ලෝකේ පුරා විසිරලා තියෙන සභාව සමස්ත සභාව සමස්තයක් විදිහට විශේෂ අය කණ්ඩායම් වෙන වෙනම ඉන්න මම කතා කරන්නේ ඒගොල්ලෝ සමස්තයක් විදිහට සභාව ලෝකය විසින් ගිලගනු ලැබ නැද්ද? නැත්නම් ගිලගනු ලැබිලා නැද්ද? ගිලගෙන නැද්ද? බලන්න හොඳට ඉමසලා. ලෝක ක්‍රමය සභාව ඇතුළට ඇවිල්ලා නැද්ද? ලෝක ක්‍රමය සභාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රිස්තියානි ස්වරූපයෙන්. ඔව් ඇත්ත. යේසුස් වහන්සේ ගැන කතා කරමින් බයිබලය උගන්වමින් බයිබලයේ කාරණාවක මොකද මේ සෙනගත් කිව්වනේ අපි උඹ වහන්සේව දන්නවා කියලා කිව්වනේ. ඒතර මේ සෙනගත් කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේව දන්නවා. බයිබලය දන්නවා. අපි බයිබලය ඉගෙනගෙන තියෙනවා. අපි උගන්වන්නේ බයිබලයේ තමයි. හැබැයි ක්‍රමය ක්‍රියාත්මක වෙන ක්‍රමය බයිබලයේ ක්‍රමය නෙමෙයි. ලෝක ක්‍රමය. දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. ලෝක ක්‍රමය. මොකද ගොඩාක් සභාවන් අද ඕගනයිසේෂන්ස් වෙලා සංවිධාන ආයතන බවට පත් වෙලා. චර්ච් එක කියන්නේ සභාව කියන්නේ ආයතනයක් නෙමෙයි. සභාව කියන්නේ සංවිධානයක් නෙමෙයි. පැහැදිලිවම. ඒක මම දන්නේ කොහොමද කියන්නේ කියලා ඉංග්‍රීසියෙන් නම් කියන්න පුළුවන්. Church is not an organization but an organism. ඒ කියන්නේ යම් කිසි මාධ්‍යයක් වෙසල් එකක් වගේ පාවිච්චි කරන මාධ්‍යයක් දෙවියන් වහන්සේගේ බලය ජනතාවට නැත්නම් සෙනග ඉදිරියට ගෙනියන
උන්වහන්සේගේ ආලෝකය සෙනග ඉදිරියට ගෙනියන, දෙවියන් වහන්සේගේ ආදරය සෙනග අතරට ගෙනියන මාධ්‍යයක් මිසක් ආයතනයක් නෙමෙයි. සංවිධානයක් නෙමෙයි. ඒ නිසා සභාව අද ගිලගෙන තියෙනවා ලෝකයේ විසින්. මුළු ලෝක ක්‍රමයේ සභාව ඇතුළේ එස්ටැබ්ලිෂ් වෙලා ඒක ක්‍රියාත්මක වෙලා ඉවරයි. සභාව අද උත්සාහ කරන්නේ ලෝක ක්‍රමය සන්තෝෂ කරන්න. මං කියන්නේ මුළු ලෝකෙම. බටහිර රටවල් වල ඒ රජයන් කියන දේ තමයි සභාවේ අය කියන්න ඕනේ. ඒ රටවල් වල සමලිංගිකයන්ට විරුද්ධව කතා කිරීම තහනම් සභාව ඇතුලේ. ඒක නිසා සභාව සමලිංගිකයන්ට කතා කරන විරුද්ධව කතා කරන එක නවත්තලා ඒ විතරක් නෙවෙයි එතනුත් එහාට ගිහිල්ලා සමලිංගිකයන්ට උපකාර කරන සහයෝගය දෙන ඒක හරිය කියන තැනටම ඇවිල්ලා තියෙනවා. ලෝකය විසින් සභාව ගිලගෙන ඉවරයි. තව මම එක උදාහරණයක් ගත්තා. තව ගොඩක් උදාහරණ තියෙනවා. මුදල්මය පැත්තෙන් ගිලගෙන ඉවරයි. ආකල්පමය පැත්තෙන් ගිලගෙන ඉවරයි. අද මම කතා කරන ඇමරිකාවේ. හරි ඇමරිකාවේ සභාව දේශපාලකයන්ගේ පස්සේ යනවා. සභාවේ හිටපු ගොඩාක් දේව ගැතිවරු දෙවියන් වහන්සේගේ දාසයන් දෙවියන් වහන්සේ තුල ආත්මයෙන් ක්‍රියා කරපු අය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වශී වෙලා හිටියා. මිනිස්සු දිහා බැලුවා. අනාගත වාක්‍ය කිව්වා හිටගෙන. ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින්නේ දිනනවා අර මේවා ඔක්කොම. ලංකාවෙත් එහෙම වුණා. ලංකාවෙත් ඉන්නවා. මිනිස්යා පස්සේ යන ලෝකය පස්සේ යන ලෝකය විසින් ගිලගත් සභාවක් තමයි සමස්තයක් විදියට මම කතා කරන්නේ. සමස්තයක් විදියට තියන්නේ. දෙවියන්වහන්සේ කතා කරලා කියනවා ඊශ්‍රායල් සෙනගට අතේ දවස. ඊශ්‍රායල් ගිලගනු ලැබ සිටි. Israel is swallowed up. උන්වහන්සේ අද කියන්නේ church is swallowed up. හැබැයි remnant එකක් ඉන්න අමතක කරන්න එපා. මං කිය සමස්තයක් විදියට. මේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේට මුළු ඊශ්‍රායලය කියලා කියනකොට හැම වෙලාවෙම කුඩා කණ්ඩායමක් හිටියා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන හැම වෙලාවෙම හිටියා. හැම වෙලාවෙම remnant එකක් හිටියා. හරි. ඒ නිසා දැන් ඔව්හු ජාතීන් අතරේ අප්‍රිය වූ භාජනයකට සමාන වී සිටි. ජාතීන් අතරේ අන්‍ය ජාතීන් අතරේ මොකද්ද අපහාසයට ලක් වෙච්ච අප්‍රිය වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා අන්‍ය ජාතීන් අතරේ සබාව. මොකද ලෝකය විසින් ගිලගෙන ලෝකය විසින් විතරක් නෙමෙයි විච්ක්‍රාෆ්ට් විසින් ගිලගෙන තියෙනවා. අද අප්‍රිකානු විච්ක්‍රාෆ්ට් වූඩු විච්ක්‍රාෆ්ට් කරන අය මට එකට සිංහල වචනේ කියන්නේ ගුරුකම් කරන අය. වූඩු කියලා ගුරුකම් જાතියක් තියෙනවා අප්‍රිකානු. ඒ අප්‍රිකානු ගුරුකම් කරන එක මුළු ලෝකෙම ගිලගෙන බටහිර ලෝකයේ ගිලගත්ත අනිත් රටවල ගිලගත්ත ලංකාවටත් ලංකාවත් දැන් ගිල ගන්න හදනවා. අප්‍රිකානු වූඩු. හරි. ඒ ගිලගෙන යනවා. මිනිසුන්ව ගිලගෙන යනවා. සභාව ගිලගෙන යනවා. මොකද හාස්කම් නිසා. හාස්කම් දකිනවා. සල්ලි මවනවා සාක්කු වල. ලෝකේ ඉන්න මිනිස්සු hina වෙනවා. ජාතීන් අතරේ අප්‍රිය වූ භාජන බවට පත් වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි දෙවියන් වහන්සේගේ විනිශ්චය එන්නේ. ඔයා හිතනද දෙවියන් වහන්සේ හැමදාම නිශ්ශබ්දව ඉඳී කියලා? උන්වහන්සේගේ නාමය දිගින් දිගට අපහාසයට ලක් වෙනකොට උන්වහන්සේගේ සභාව අපහාස වෙන හැම වෙලාවෙම ක්‍රිස්තුස් වහන්සේගේ නාමය සුළු වෙන අන්‍ය ජාතීන් අතරේ ඔයා හිතනද හැමදාම උන්වහන්සේ කටවහගෙන ඉඳී කියලා? නෑ, උන්වහන්සේ කියනවා මම මෙච්චර කල් නිශ්ශබ්දව හිටියා. නෑ, මම දැන් කටවහගෙන ඉන්නේ නෑ. මම දැන් මොර දෙනවා. විලිරුජාව තියෙන කාන්තාවක් වගේ මම කෑ ගහනවා කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ ක්‍රියා කරනවා. Israel swallowed up. ඒ නිසා අන්‍ය ජාතීන් අතරේ ඔවුන් උසස් වෙනවා නෙමෙයි අප්‍රිය වෙනවා. ජාතීන් අතරේ. හැබැයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන වෙලාවේදී ඊශ්‍රායල් සෙනග ජාතීන් අතරේ උසස් වුණා. සිහි කරන්න ජොෂුවා මෝසස් අරන් එනකොට ජොෂුවා ඊශ්‍රායල් වලට ඇතුල් වෙනකොට කොහොමද ආවට ජාතීන් මොකද්ද කිව්වේ? ආපෝ ඊශ්‍රායල් සෙනග බලවත්.
ඔවුන් උසස් කොට සැලකුවා. මුල් සභාව ක්‍රියා කරනකොට සෙනග මොකද කරේ? ඔවුන් උසස් කොට සැලකුවා. ක්‍රියාපොතේ 4 පැහැදිලිව තියෙනවා. ඔවුන්ව උසස් කොට සැලකුවා. හැබැයි අද අප්පිරිය වෙච්ච භාජන බවට පත් වෙලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඒක වෙනස් කරන්න යනවා. දෙවියන් වහන්සේ හැමදාම බලාගෙන ඉන්නේ නැහැ. උන්වහන්සේ ඒ නිසා තමයි විනිශ්චය වන්නේ. 8 වෙනි පදේ කිව්වේ ඒකයි. හරි. හොඳයි. 14 වෙනි පදේ. දහතුනත් අපි දාමු පොඩ්ඩක් 14 දාන්න කලින් 13 පොඩ්ඩක් දාමු. මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔවුහු මස් පූජා කොට කති. ඒත් ස්වාමින් වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරනසේක. ඔවුන් මිසරයට හැරී යනවා ඇත. මිසරය කියලා කියන්නේ ලෝකේ. මේ අය මේ සභාව ගැන කතා කරන්නේ. පූජාවල් ඔප්පු කරනවා. මස් පූජා කරලා කනවා. මං කියවනේ අද සභාව මුල් කරගෙන තියෙන සල්ලි කියලා. ඒ නිසා අද සභාවේ ප්‍රධාන මාතෘකාව තමයි දේශනාවල දසෙන් කොටස. දීමනා දසෙන් කොටස. ඒක තමයි මුල් තැන. දෙවියන් වහන්සේ කියනවා මට පිළිගන්න. මම පිළිගන්නේ නැහැ මේ පූජාව. අයි දන්නවද? දෙවියන් වහන්සේට ඔයගේ සල්ලි ඕනේ නැහැ. ඔය දන්නවද ඒක? මිනිස්සු හිඟා කනවා. අර මම කිව්වා වගේ මම මේ වැඩසටහන කිව්වා වගේ glorified beggars ලා ඉන්නවනේ church එකේ. අන්න ඒ අය ඔයගෙන් සල්ලි ඉල්ලලා ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට සල්ලි ඕනේ නැති. දෙවියන් වහන්සේට ඔයගේ සල්ලි වැඩක් නැහැ. උන්වහන්සේට මුළු ලෝකෙම අයිති. මේ ලෝකේ තියෙන රත්තරන් රිදී ඔක්කොම අයිති උන්වහන්සේටයි. ඒ නිසා වාගේ දසෙන් කොටස උන්වහන්සේට වැඩක් නැහැ. ඕනේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේට ඕනේ වාගේ ජීවිතේ. කැපවීම. වාගේ මුළු ජීවිතේම උන්වහන්සේට බාර දෙන්න. වාගේ සෝල් එක බාර දෙන්න උන්වහන්සේට. අන්න එහෙම පූජාවක් වෙලා ඔයාගේ පූජාව අරන් එන්න. අන්න ඒ පූජාව උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නයි. හරි. දෙවියන් වහන්සේ ඒ නිසා අයගේ අයුතුකම් සිහි කොට පාපයට දඬුවම් කරනවා. අන්න එතකොට මොකදද ඒ අය කරන්නේ? ඔවුන් මිසරයට හැරී යනවා. මිසරයට හැරී යනවා කියන්නේ ලෝකයට ආපහු යනවා. ලෝක ක්‍රමයට සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා ඒගොල්ලෝ. හරි. 14 කියනවා අවසානයේ. මොකද කියන්නේ? තවද ඊශ්‍රායල් තමාගේ මැවුම් කාර්යයා මතක නැතිකොට මාලිගා ගොඩනගාගෙන සිටී. යුදාද බලකොටු නුවරවල් වැඩි කරගෙන සිටී. නමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි. එයින් එහි මාලිගා දාලා යනවා ඇත. අද සභාව ගොඩක් වෙලාවට හදන්නේ මාලිගා. අද ලෝකේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අලුත් මොකක්ද ඒක අලුත් කියන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් කරන එකක්. මොකක්ද දන්නවද? චර්ච් ගොඩනැගිලි හදනවා. කම්පිටිෂන් එකක් වෙලා. අරයට වඩා ලොකු චර්ච් එක මං හදන්න ඕනේ. මෙයාට වඩා ලොකු ගොඩනැගිල්ල මං හදන්න ඕනේ. මාලිගා ගොඩනගාගෙන ඉන්නවා. මැවුම් කාර්යාව අමතක කරලා සභාව අද ගොඩනැගිලි හදනවා. ස්ටේපන් පැහැදිලිව කියනවා ක්‍රියාපොතේ 7 තවදුරටත් උන්වහන්සේ අතින් සෑදූ මාලිගාවල ජීවත් නොවෙනසේක. දෙවියන් වහන්සේ තවදුරටත් අතින් හදපු ගොඩනැගිලිවල ජීවත් වෙන්නේ නැහැ. තවදුරටත් නැහැ. ඒ නිසා උන්වහන්සේ කවදාවත් ගොඩනැගිල්ලක් හදන්න කියලා කියන්නේ නැහැ. දැන් අද ට්‍රෙන්ඩ් එකේ මාලිගා ගොඩනගනවා. ඒවට දානවා ආරක්ෂක බලකොටු. ඒගොල්ලෝ ආරක්ෂා වැටවල් දාගෙන ඉන්නවා සිකියුරිටි. දෙනසේ කියනවා මම ඒ නුවර වලට ගින්නක් යවනවා. උන්වහන්සේ දවාලන ගින්නක්. හේබ්‍රු පොතේ අපිට කියනවා දෙවියන් වහන්සේ දවාලන ගින්නක්. උන්වහන්සේගේ හස්තයට හසු වීම භයානකයි.
දෙවියන් වහන්සේව අමතක කරලා මැවුම් කාර්යාව අමතක කරලා ලෝකෙ විදිහට උසස් වෙන්න අරයට වඩා උසස් වෙන්න කම්පිටිෂන් එක ඇති කරගෙන එයාගේ සේවයට වඩා මට සෙනග ඉන්නවා මගේ ඔලු ගෙඩි ගාන එයාගේ ළඟ තියෙන ඔලු ගෙඩි ගානට වඩා වැඩි කියලා කියාගන්න තරඟකාරීත්වයක් ඇති කරගෙන ලස්සන ගොඩනැගිලි හදාගන්න පොර කන ස්වභාවයක් තමයි අද තියෙන්නේ. ඒගොල්ලෝ ඒකට ආරක්ෂා බැටවලුත් දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා කවදාවත් නෑ ඒක වැටෙන්නේ නෑ කියලා. උන්වහන්සේ කියනවා ගින්නක් එවනවා. ගින්නක් එවනවා. ඒ වෙලාවේ මාලිගා දාලා යනවා. පිච්චිලා යනවා. මොකද ඒවා දෙවියන් වහන්සේගේ දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේ අමතක කරලා. වදන්නවද දෙවියන් වහන්සේගේ මාලිගාව වෙන්නේ මොකද්ද කියලා? මනුෂ්‍ය ජීවිත. අපිට ගොඩනගන්න කිව්වේ දේව මාලිගාව නම් අපිට ගොඩනගන්න කියන ගොඩනැගිල්ල නම් සභාව නම් මනුෂ්‍යයන්ගේ ජීවිත. අපි ආයෝජනය කළ යුත්තේ මනුෂ්‍ය ජීවිතවලට මිසක් ගඩොල් සිමෙන්ති වලට නෙමෙයි. කොන්ක්‍රීට් වලට නෙමෙයි. මිනිසුන්ගේ ජීවිතවලට. මොකද ඒකයි දේව මාලිගාව. එතකොට ඔයා කෙනෙකුට සුභාරංචිය කියලා ඒ කෙනාව ගෝලත්වයට ගෙනල්ලා ඒ කෙනා දෙවියන් වහන්සේගේ සලස්මට අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන ඒ ජර්නි එකට ඇතුල් වෙලා යනකොට ඔයා තවත් දේව මාලිගාවක් දෙවියන් වහන්සේට හැදුවා වෙනවා. අන්න ඒකයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. නැතුව ගඩොල් සිමෙන්ති කොන්ක්‍රීට් වලින් ගොඩනැගිලි හදන එක නෙමෙයි. ඒක දෙවියන්සේ ක්‍රියාව නෙමෙයි. එනිසා උන්වහන්සේගේ උදහස වැగిරෙන්න ඊළඟ පියවරට යන්න උන්වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා. කවද්ද ඒක වෙන්නේ මම දන්නේ නැහැ. හැබැයි බොහොම ළඟදී වෙනවා. බොහොම ළඟදී වෙනවා. මොකද උන්වහන්සේ අනිත් පියවරටත් ඉක්මනටම යන්න ඕනේ. ඒ අනිත් පියවර තමයි අන්‍ය ජාතීන්. මේ වෙනකොට අන්‍ය ජාතීන් ගොඩාක් අය සමහර අය ගොඩක් කම්ෆර්ටබලි ඉන්නවා. සමහර අය ගොඩක් දුක් විඳිනවා, පීඩා විඳිනවා. හැබැයි දෙවියන් වහන්සේ ළඟට එන්න අකමැති වෙලා ඉන්නවා. අන්න ඒ අයට විරුද්ධව දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා. ඒකට ඉස්සල්ලා තමයි මේ දේ සිදු වෙන්නේ. හැබැයි දැන් ක්‍රියාත්මක වෙන, දැන් සිදු වෙන දේ තමයි මම මුලින්ම කියපු දේ. ඔයාගේ මගේ ජීවිතේ උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන අපි තුල දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයේ සාධන පිණිස උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ අපිව ගින්නක් මැද්දෙන් අරන් යනවා. උන්වහන්සේ කියනවා ගිනි මැදින් ගියත් ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ජල මැදින් ගියත් ඔයාට මුකුත් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ අපිත් එක්ක ඉන්න යනවා. ඒකයි මම ආරම්භයේදීම කිව්වේ මේ ජර්නි එක හරිම ඉන්ටරෙස්ටිං, හරිම ත්‍රාසජනක නැත්නම් හරිම ඇඩ්වෙන්චරස් කියලා. මේ ජර්නි එක. යේසුස් වහන්සේ අපිට කිව්වා මම නුඹලව අනාථයන් මෙන් අතහරින්නේ නැහැ කියලා. කවදාවත් මම නුඹලව අතහරින්නේ නැහැ. ලෝකාන්තිමය දක්වා මම නුඹලා සමග සිටිනවා කිව්වා. හැබැයි ඒ කියපු හැම වෙලාවෙම කොන්දේසියක් තිබුණා. ඒ තමයි මාගේ නාමය සුභාරංචිය කියන්නේ. උන්වහන්සේට ගෝලයන් බිහි කරන්න. උන්වහන්සේගේ සලස්ම තුල, උන්වහන්සේගේ වචනය තුල රැඳෙන්න. අන්න ඒ වෙලාවේදී උන්වහන්සේ අපිත් එක්ක නිරන්තරයෙන්ම ඉන්නවා. අපිව පිච්චෙන්න දෙන්නේ නැහැ, අපිට ගිලෙන්න දෙන්නේ නැහැ, අපිට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. හැබැයි ගිනි ගොඩක තමයි අපි යන්නේ. ඒ අපේ තියෙන සමහර කාරණාවල් අයින් කරලා, අපේ ආකල්ප වෙනස් කරලා අපිව යේසුස් වහන්සේගේ ස්වරූපයට හදන්න. ඒකට ඔයා යටහත් වෙලා කීකරු වෙනකොට ඔයා තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය හැදෙනවා. ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙනවා. අන්න ඒ ස්වරූපය අන්‍ය ජාතීන් ඉදිරියේ බැබලෙන්න යනවා. ආලෝකය. උන්වහන්සේගේ මහිමය ඔයා තුලින් දකින්න යනවා. ඒකයි සෆරින් එකේ අවසාන ප්‍රතිඵලය. ග්ලෝරි එක. ආමෙන්. ඒ නිසා ඔයා ගින්න යනවා නම් දැන් මම ආපහු ඔයාව ධෛර්යමත් කරන්න කියන්න කැමතියි. ඒ ගින්න අවසාන වෙන අවසාන පියවරේ තමයි ඔයා ඉන්නේ.
අතාරින්න එපා. කෙඳිරි ගන්න එපා. නිශ්ශබ්දව සිට ස්වාමින් වහන්සේ කවුද කියලා දැනගන්න. උන්වහන්සේ ඉදිරියේ නිශ්ශබ්ද වෙන්න. මොකද උන්වහන්සේ කැම්මේසියක් ලෑස්ති කරලා තියෙනවා. ආමෙන්. අපි ආඥා කරමු. ස්වාමිනී දේව පියාණනි අපි ඔබ වහන්සේට ගෞරවය මහිමය ස්තුතිය දෙනවා. ඔබ වහන්සේ අපගේ එඬේර නිසා අපේ ආත්මයේ එඬේර නිසා මෙන්න ස්වාමිනී අපගේ ආත්මය අපි ඔබ වහන්සේට බාර කරනවා. විශ්වාසවන්ත වූ මැවුම් කාර්යයට මෙන්න ස්වාමිනී අපේ ආත්මය අපි බාර කරමින් කියනවා මා තුල ඒ වෙනස ඇති කරන්න ස්වාමිනී. මගේ ඇතුළාන්තයේ ඔබ වහන්සේගේ ස්වභාවය ඇති කරන්න. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේම අප තුල ජීවත් වෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. දැන් ඔබ වහන්සේගේ නාමයට ගෞරවය ලැබෙන පිණිස අන්‍ය ජාතීන් ඔබ වහන්සේගේ නාමයට ගෞරවය ස්තුතිය ප්‍රශංසාව දෙන පිණිස මෙන්න ස්වාමිනී අප තුල ඔබ වහන්සේ ආරම්භ කරපු ක්‍රියාව අවසන් කරන්න සම්පූර්ණ කරන්න කියලා අපි ආඥා කරනවා. අපිද යටත් වෙනවා යටහත්ව කීකරු වෙනවා ස්වාමිනී. ස්වාමිනී මේ අධ්‍යයනයට එකතු වුණා වූ සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමිනී ඔවුන්ගේ නිවෙස් ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ ශලෝම් සමාදානයේ නිවෙස් වලට මන් නිදහස් කරනවා. ස්වාමිනී ඔවුන්ගේ සිත්වල ඔබ වහන්සේගේ සමාදානය උතුරා යන පිණිස ඔබ වහන්සේ ඔවුන් තුල ක්‍රියා කරන්න කියලා අපි ආඥා කරනවා. ස්වාමිනී ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ස්වර්ගීක සම්පූර්ණත්වයෙන් සපයන්න කියලා මම ආඥා කරනවා. අප තුලින් ඔබ වහන්සේම ගෞරවය මහිමය ලබන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේම කතා බහක් එක හෙට දවසෙත් අපි එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතක සියලු දෙනාට ජේසුස් පිටයි.